ද්‍රවස්ථිතික පීඩනය කියලා කියන්නේ මොකක් හරි ගැඹුරකදී ද්‍රවය මගින් විතරක් ඇති කරන පීඩනයට. කිසියම් ගැඹුරකදී ද්‍රවය මගින් ඇති කරන පීඩ. මේකදී අපි බලමු ද්‍රවයක H ගැඹුරක මොකක් හරි ද්‍රවයක් අරගෙන ඒ ද්‍රවයේ H ගැඹුර සලක H ගැඹුරකදී පීඩනය හොයන විදිහ බලන්න. මේක මෙහෙමයි. මම මෙතන මේ ද්‍රවයේ පෘෂ්ඨයේ ඉඳන් සලකනවා මනක්කල්පිත සිලින්ඩරයක්. ඒ කියන්නේ ඇත්තටම තියෙන සිලින්ඩරයක් නෙමෙයි. මම හිතනවා මෙහෙම සිලින්ඩරයක් තියෙනවා කියලා. ඒ සිලින්ඩරයේ හරස්කඩ වර්ගඵලය කැපිටල් A උස H වෙච්ච උස H වෙච්ච මනක්කල්පිත සිලින්ඩරයක් සලකනවා. දැන් අපි දන්නවා මේ සලකපු මේ ඇත්තටම තියෙන සිලින්ඩරයක් නෙමෙයි මේක මනක්කල්පිත සිලින්ඩරයක්. මේ ද්‍රව සිලින්ඩරය ගත්තාම මෙයාගේ බර තියෙනවා 15ට. ඊළඟට මේ බර තුලිත කරන්න ද්‍රවය මගින් මෙයාට දීලා තියෙනවා ඉහළට බලය. මම මේ සැලකුවේ උස එක් වෙච්ච මනක්කල්පිත සිලින්ඩර්. ද්‍රවයේ වර්ගඵලය ඒද උස එක්ද වන මනක්කල්පිත ද්‍රව සිලින්ඩරයක් මෙයාගේ යටින් ඇති කරන බලයක් තියෙනවා F, බර තියෙනවා W. එහෙනම් මෙතන හරිය සරලයි. මෙයාගේ සිරස් සමතුලිත ගැන හිතද්දී F සමාන වෙනවා W. මට එහෙනම් අරගන්න පුළුවන් F සමානයි W අරගන්න පුළුවන් නේද? W කියන්නේ මෙයාගේ බර. මෙයාගේ පරිමාව AH. ඔව් ගුණ කරමු මේ ද්‍රවයේ ඝනත්වය අපි හිතමු ρ කියලා. ඔව් ගුණ කරනවා රෝගෙන්. එතකොට එනවා පරිමාව ඝනත්වයෙන් ගුණ කරාම ස්කන්ධය ඕක වතාවක් G. ඔහොම එනවා. AX ρG කියලා. එහෙනම් මට F එනවා AX ρG. මම නිකමට දෙපැත්ත වර්ගඵලයෙන් බෙදනවා. එතකොට එනවා F බෙදීම A ඕක සමානයි S ρG. මේ F බෙදීම A කියන්නේ පීඩනය. ඔයාලා දන්නවා පීඩනය කියලා කියන්නේ බලය බෙදීම වර්ගඵල. නම් මේ F බෙදීම A කියන්නේ පීඩනය. එහෙනම් මට මේ ද්‍රවස්ථිතික පීඩනය අරගන්න පුළුවන් P සමානයි H ρ G කියලා. මෙන්න ද්‍රවස්ථිතික පීඩනයේ සමීකරණය. P සමානයි S ρ G. හරිද? මේ විස්තරේ පොඩ්ඩක් දාගන්න කොටස් ගන්න. දැන් මෙතන
අපි වායුගෝල පීඩනය y කියලා හිතුවා. වායුගෝල පීඩනය ෆයි නම් මුළු පීඩනය අරගන්න පුළුවන් අපිට pt කියලා අරගත්තොත් ෆයි ධන h කියලා. ඒ කියන්නේ වායුගෝල පීඩනයත් එකතු වෙන්න ඕනේ අර ද්‍රවය මගින් ඇති කරන පීඩනයට අමතරව. මේ p කියලා අපි මෙතන අරගත්තේ ද්‍රවස්ථිතික පීඩනය. කියන්නේ ද්‍රවය මගින් විතරක් ඇති කරන පීඩනය. ඒකට වායුගෝල පීඩනයත් එකතු වුණාම තමයි මුළු පීඩනය එන්නේ. හරිද? ඔකත් දාගන්නකො ඉක්මනට. හිතමු ඔය තරලයේ අඩංගු වාදනයේ ඒ තොරණින් උඩට යනවා නම් මොකද වෙන්නේ කියලා. තරලයේ අඩංගු භාජනය ත්වරණයකින් ඉහළට යනකොට ඇති කරන පීඩනය. බලන්න. තරලය අඩංගු බඳුන ඒ ත්වරණයකින් ඉහළට යන දැන් මේ ත්වරණයකින් ඉහළට යන එක විතරක් අපි කතා කරාම ඇති. ඒ වගේම තමයි අනිත් ඒවාත් ඒ ඇසුරින් අරගන්න පුළුවන්. මේකෙත් අර විදිහම තමයි. අපි අරගන්නවා ද්‍රවය. ඔය ද්‍රවය අරගත් කලින් ගත්තා වගේම මනක් කල්පිත සිලින්ඩරයක් අරගන්න. අරස්කඩ වර්ගඵලයේ ඒ වෙච්ච එච්චුසක් තියෙන මනක් කල්පිත සිලින්ඩරයක්. මේකෙත් අර වගේම තමයි මෙයාගේ බර තියෙනවා 15ට. පතුලින් ඇති කරනවා බලයක් F. ඔන්න F හොයාගත්තා නම් හරි. මෙයාගේ හරස්කඩ වර්ගඵලයේ A උස H. මේ පද්ධතිය ඉහළට යනවා ඒ ත්වරණය ඉහළට යනවා ඒ ත්වරණය. දැන් කලින් අපි සිරස්ස සමතුලිතතාවය සැලකුවේ චලිත වුණේ නැති නිසා ත්වරණයක් තිබෙන්නේ නැති නිසා. නමුත් දැන් මෙතන ත්වරණයක් තියෙන නිසා අපිට සමතුලිතතාවය සැලකන්න බැහැ. අපි දන්නේ ඉහළට F සමානයි ma. මේ සිලින්ඩරය මත ඉහළ තියෙනවා F බලය. බර තියෙන්නේ 15ට. එහෙනම් ඒක ඍණ W. ඕක සමානයි සිලින්ඩරයේ ස්කන්ධ m නම් ත්වරණේ. මෙතනින් අපිට ගත්ත හැකි F ඍණ W ට දාන්න පුළුවන් පරිමාව AH ඝනත්වයෙන් ගුණ කරාම ස්කන්ධ එනවා ρ g ගෙන් ගුණ කරාම බර එනවා. ඕනයි මෙතන දාන්න පුළුවන් ස්කන්ධය AH ඝනත්වයෙන් ගුණ කර මේ කොටස එහා පැත්තට දාපුවම අපිට එනවා F සමානයි AH ρ g ධන AH ρ A කියලා. මම මෙතන දෙපැත්තෙන්ම වර්ගඵලය මෙහෙට අරගන්නවා. එතකොට එනවා F බෙදීම A ඕක සමානයි පොදු සාධක H ρ එළියේ G ධන A ඉතුරු වෙනවා. මේ F බෙදීම A කියන්නේ පීඩනය. එහෙනම් ද්‍රවස්ථිතික පීඩනය එනවා P සමානයි H ρ G ධන A කියලා.
ඔන්න ද්‍රවස්ථිතික පීරණය H රෝ G ධන A. ද්‍රවස්ථිතික පීරණය. එහෙනම් මුළු පීරණය අරගත්ත හැකි මුළු පීරණය PT කියලා අරගත්තොත් වායුගෝල පීරණය එකතු වෙන්න ඕන. පයි ධන H රෝ G ධන A. ඔන්න මුළු පීරණය. හරි සරලයි. අර වැඩේමයි කරන්නේ. මනස්කල්පිත සිලින්ඩරයක් දාලා කලකලා F සමානයි m දාන්න. කොටස් කරලා දාගන්නකෝ ඔක. හරිද මේක? හරි සර්. දැන් අපි නිකමට ගත්තොත් බඳුන නිශ්චල වෙලා ද්‍රව බඳුන නිසල විට ඒ කියන්නේ ත්වරණ බිඳුවයි ද්‍රවස්ථිතික පීරණය ආවේ H රෝ G මුළු පීරණය ආවේ පයි ධන H රෝ G. ඊළඟට ද්‍රව බඳුන ඉහළට ඒ ත්වරණයෙන් යනකොට ද්‍රව බඳුන ඉහළට ඒ ත්වරණය යනවා. ඉහළට ඒ ත්වරණයෙන් යනවා. ද්‍රවස්ථිතික පීරණය ආවේ H රෝ G ධන A කියලා. මුළු පීරණය ආවේ පයි ධන H රෝ G ධන A. එහෙනම් ඒ විදිහටම අපිට හිතන්න පුළුවන් ද්‍රව බඳුන පහළට ඒ ත්වරණයෙන් එනකොට ද්‍රව බඳුන පහළට ඒ ත්වරණයකින් එනකොට එහෙනම් එන්න ඕනේ කොහොමද? ද්‍රවස්ථිතික පීඩනය එන්න ඕනේ H රෝ G දැන් ඉස්සෙල්ලා උඩට ඒ ත්වරණයකින් තියෙනවරනේ ධන A කියලා. එහෙනම් මේක පහළට ඒ ත්වරණයක් නම් ඍණ A මුළු පීඩනය එන්න ඕනේ පයි ධන H රෝ G ඍණ A. බැරි වෙලාවත් ඔය ද්‍රව භාජනයේ ගුරුත්වය යටතේ වැටෙනවා නම් ද්‍රව භාජනයේ ගුරුත්වය යටතේ වැටෙනවා නම් දැන් ගුරුත්වය යටතේ වැටෙනවා කියලා කියන්නේ ත්වරණය සිරස්ස පහළට G වෙනවානේ. හරි. එහෙනම් ද්‍රවස්ථිතික පීඩනය එන්න ඕනේ H රෝ G ඍණ G කියලා. පහළට එනම් ඍණ A එන්න ඕනේ. ඒ වෙනුවට G දාන්න. එහෙනම් අපිට පේනවා ද්‍රවස්ථිතික පීඩනය එන්නේ බිඳුවයි. ඒතර ද්‍රවය මගින් පීඩනයක් ඇති කරන්නේ නැහැ. එහෙනම් මුළු පීඩනය එන්න ඕනේ පයි කියලා. ඒ කියන්නේ ගුරුත්වය යටතේ වැටෙන වස්තුවක ඕනම තැනකදී පීඩනය වායුගෝල පීඩනයට සමානයි. හරිද? ඒ කියන්නේ ගුරුත්වය යටතේ වැටෙන ද්‍රවයක ඕනෑම තැනකදී මුළු පීඩන වාගෝපී වෙන වායුගෝල පීඩනය. හරි. විස්තර පොඩ්ඩක් දාගන්නකො.
ඊළඟට දාගන්න චූටි කොටසක් ද්‍රවස්ථිතික පීඩනය සම්බන්ධව ද්‍රවස්ථිතික පීඩනය සම්බන්ධව සැලකිය යුතු කරුණු. ද්‍රවස්ථිතික පීඩනය සම්බන්ධව සැලකිය යුතු කරුණු. පළවෙනි කරුණ තමා අපිට පීඩනය ආවේ එක්ස්රෝජී කියලනේ. රෝනියතයි ජීනියතයි රෝජී නියත නිසා පීඩනය සමානුපාත වෙනවා නම් ගැඹුරට. නම් පළවෙනි කරුණ තමා ද්‍රවස්ථිතික පීඩනය ගැඹුර මත රඳා පවතිනවා එකම ද්‍රවය. එකම ද්‍රවයක පීඩනය ගැඹුර මත රඳා පවතිනවා. ඒ කියන්නේ එකම ගැඹුරකදී ද්‍රවස්ථිතික පීඩනය සමානයි. ගලා යාමක් නැති, ගලා නොයන එකම ද්‍රවයකදී එකම ගැඹුරකදී කියන එක අපි හඳුන්වනවා එකම තිරස් මට්ටමේ. එකම ගැඹුර කියලා කියන්නේ එකම ගැඹුරින් තියෙනවා කියන්නේ එකම තිරස් මට්ටමනේ. ගැඹුර වෙනස් වෙනවනේ, තිරස් මට්ටම වෙනස් නම් මේක හඳුන්වනවා එකම තිරස් මට්ටමක. එකම ද්‍රවය වෙන්නත් උනේ එකම තිරස් මට්ටමකදී පීඩනය සමානයි කියලා ගන්න. එකම තිරස් මට්ටමකදී පීඩන සමාන. පැහැදිලිද? ඔය පළවෙනි ලක්ෂණය. මම ලක්ෂණ කීපයක් කියාගෙන යන්නම්. අර ලියාගන්න පුළුවන් ලක්ෂණ විශේෂ එකක් වුණොත් අපි වෙනම ලියමු. මේ කතන්දරේ තේරුණානේ එකම තිරස් මට්ටමේදී පීඩන සමාන. දෙවෙනි ලක්ෂණය තමයි වායුවක ඝනත්වය ඉතා අඩුයිනේ. ඒතකොට අපි ගත්තොත් P සමානයි එක්ස්රෝජී කියලා ආවේ වායුවක ඝනත්වය ඉතාම අඩු. කියන්නේ රෝ අතිශය කුඩායි. රෝ ඉතා අඩු නම් මුළු පීඩනය රෝ ඉතා අඩුයි නම් ද්‍රවස්ථිතික පීඩනයද අඩු වෙනවා. එහෙනම් මුළු පීඩනය එකම අගයක් වෙන්නේ. ඒ කියන්නේ දැන් මුළු පීඩනය අපිට ගන්න වෙන්නේ උඩින් තියෙන අවකාශයේ පීඩනය කීයද? අපි නෝට් කරලා හිතමු. උඩින් තියෙන වායුගෝලය නම් එතන පීඩනය වායුගෝල පීඩනය. උඩින් තියෙන වායුගෝලය නෙවෙයි වෙන පීඩනයක් නම් එතන පීඩනය ඒකම. එහෙනම් එකම අගයක් එන්නේ මොකද ද්‍රවස්ථිතික පීඩනයේට ඉතා කුඩා අගයක් එන නිසා. ද්‍රවස්ථිතික පීඩනය ඉතා කුඩා වෙන නිසා ඒක නොසලකා හරින්න පුළුවන්. නම් වායුවක් තුළ මුළු පීඩනය මොකක් හරි නියත අගයක් හැමතැනම. ඒ කියන්නේ අපි විශේෂයෙන් ඔලුවට දාගන්න ඕනි කාරණේ තමයි මේකේ වායුවක තැනින් තැනට පීඩනය වෙනස් වෙන්නේ නැහැ. දැන් ද්‍රවයක නම් පහළට යන්න ගැඹුරට යන්න පීඩනය වැඩි වෙනවා. නමුත් වායුවක හැමතැනම තියෙන එකම පීඩනය. වායුවක් තුළ පවතින්නේ එකම පීඩනය. වායුවක් තුළ තියෙන්නේ එකම පීඩනය.
වෙනස් වෙන්නේ නැහැ. ගැඹුර සමග වෙනස් වෙන්නේ නැහැ. හරි. දෙක දාන්න. අපි ඉතුරු තුන්වෙනි ලක්ෂණය තමයි අපි ද්‍රවස්ථිතික පීඩනය අදිශයක් විදිහට සලකනවා. ඒ පීඩනයේ දිශාව ඕනෙම දිශාවක තියෙන්න පුළුවන් කියලා අපි සලකනවා. ඒ කියන්නේ පීඩනය ඕනෙම පැත්තකට තියෙන්න පුළුවන්. හරිද? දැන් අපි හිතුවොත් මෙහෙම ද්‍රවයක් තියෙනකොට ඒ ද්‍රවයේ කිසියම් ගැඹුරක තියෙන ලක්ෂයක පීඩන මෙහෙට තියෙන්න පුළුවන්. මෙහෙට ඕනෑම දිශාවකට ඔය පීඩනය ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි අපි මොකක් හරි අවස්ථාවක පීඩනය ගන්නකොට ඕනිම දිශාවක තියෙන්න පුළුවන් කියනලා ගත්තට ඒක ගන්න ක්‍රමවේදයක් තියෙනවා. මේක අපි කියන්නේ පීඩනයේ අදිශයක් නිසා පීඩනය අපි ඔය පීඩනය නිසා ඇතිවන බල අපි හඳුනනවා පීඩන බල කියලා. පීඩන බල ඕනෑම දිශාවකට පවතින්න පුළුවන්. පීඩනය අදිශයකි පීඩනය නිසා ඇතිවන අපි ඔක හඳුනනවා පීඩන බල කියලා. පීඩන බල ඕනෑම දිශාවකට පැවතිය හැක. ඕනෑම දිශාවකට තියෙන්න පුළුවන්. හැබැයි ඕනෑම දිශාවකට තියෙන්න පුළුවන් කියලා අරගත්තට මෙතන මොකක් හරි වස්තුවක මොකක් හරි පෘෂ්ඨයක් අපි සලකනවා නම් ඒ පෘෂ්ඨය මත තියෙන පීඩන බල තියෙන්නේ පෘෂ්ඨට ලම්බකව කියලා තමයි මොකක් හරි පෘෂ්ඨයක් නම් අර පීඩන බල තියෙන්නේ පෘෂ්ඨට ලම්බක. පීඩන බල තියෙන්නේ පෘෂ්ඨට ලම්බක. හරි. පීඩන බල තියෙන පෘෂ්ඨට ලම්බක. මම පොඩ්ඩක් පැත්තෙන් බැලුවාම පේන විදිහෙන් හඳොත් මෙන්න මෙහෙම මම පැත්තෙන් බැලුවාම පේන්නේ ඔය පීඩන බල තියෙන්නේ පෘෂ්ඨයට ලම්බකව. මේ ද්‍රවය තුළ ගිල්ලා තියෙන වස්තුවක් සලකන්න. වෙන හැඩයක් ගත්තොත් අපි හිතමු ගෝලාකාර හැඩයක් කියලා. මේ ද්‍රවය තුළ ගිල්ලා තියෙන වස්තුවක්. ඒ පෘෂ්ඨය මත පීඩන බල තියෙන්නේ පෘෂ්ඨයට ලම්බක. වෙන හැඩයක් ගත්තත් එහෙමම මොන හැඩේ ගත්තත් පීඩන බල එන්න ඕනේ පෘෂ්ඨයට ලම්බක. හරිද? එහෙනම් මෙතන මතක තියාගන්න පීඩන බල ඕනෑම දිශාවකට තියෙන්න පුළුවන් කියලා අපි කතා කරනවා. නමුත් සලකන පෘෂ්ඨයකට ලම්බකව ඇතිවේ. ඒ කියන්නේ මෙතන මේ සලකන තැන පෘෂ්ඨය තියෙන්නේ කොයි පැත්තටද? එයාට ලම්බක දිශාවේ තියෙන පීඩන බලය තමයි අපි අරගන්නේ. ඒතකොට පෘෂ්ඨයේ
පෘෂ්ඨය වෙනස් වෙනකොට පීඩන බලයේ දිශාව වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් මෙතන පෘෂ්ඨ මේ විදිහට තිබ්බොත් පීඩන බලය එන්නේ මේ විදිහට. මෙතනදිම පෘෂ්ඨ මේ විදිහට තිබ්බොත් පීඩන බලය මෙහෙම. පෘෂ්ඨ මෙහෙන්න මෙහෙම තිබ්බොත් පීඩන බලය මෙහෙම. ඒතකොට එකම තැනක පීඩන බලය තියෙන්නේ කොහෙටද කියලා නිශ්චිතව අපි දන්නේ නැහැ. හැබැයි පෘෂ්ඨට ලම්බකව තියෙන්නේ කියන එක අපි දන්නවා. හරිද? මේකත් දාගන්නකො ඉක්මනට. දැන් ඔය තීර ටික අපිට ඕන වෙනවා ඉස්සරහට ගණන් හදනකොට නම් ඒ ගණන් හදද්දී ඕන කරන තීර ටික මුලින්ම කරලා ඊට පස්සේම අපි ගණන් කීපයකට යනවා. හරි. එහම ඊළඟට අපිට පොඩ්ඩක් කතා කරන්න තියෙනවා තීරණය මනින ඒකක ගැන. SI ඒකකයේ තමා අන්තර්ජාතික ඒකකය SI ඒකකයේ පැස්කල්. එහෙම නැත්නම් අපි ඔක කතා කරනවා වර්ග මීටරයට නිව්ටන් කියලා. SI ඒකකයේ වර්ග මීටරයට නිව්ටන්. එහෙම නැත්නම් පැස්කල්. ඊළඟට අපිට මෙයාව මනින වෙනත් ඒකක තියෙනවා. වායුගෝල වලිනුත් මනිනවා. ඒ කියන්නේ මුහුදු මට්ටමේදී වායුගෝල මුහුදු මට්ටමේදී තීරණය වායුගෝල එකක් කියලා අරගෙන ඒ වගේ ඊය කීයද කියලා ඉස්සරහට අපි අරගන්න. මේකේ සංකේතේ ATM කියලා ගන්න. ATM. ඔය වායුගෝල එකක් කියන්නේ වායුගෝල එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් එක වැඩි කිරීම 10 පැස්කල්. වායුගෝල එකක් කියන්නේ සාමාන්‍යයෙන් පැස්කල් ලක්ෂයක් වගේ. එක වැඩි කිරීම 10 වායුගෝල එකක තීරණය. ඊට අමතරව අපි අරගන්නවා මේ දෙක නම් හරි ලේසියිනේ. තව පීඩනය මනින ඒකකයක් තියෙනවා. අපි ඒක හඳුන්වනවා රසදිය සෙන්ටිමීටර කියලා. රසදිය සෙන්ටිමීටර්. මේක සංකේතවත් කරනවා HG/cm කියලා. සමහර තැන්වල cm HG කියලා දානවා. රසදිය වල සංකේතය HG නිසා සෙන්ටිමීටර් නම් cm නිසා අපි කොහොම දානවා මේ දෙවිදිහටම සංකේතවත් කරනවා. දැන් රසදිය සෙන්ටිමීටර එකක් කියලා කියන්නේ රසදිය සෙන්ටිමීටර එකක් කියලා කියන්නේ සෙන්ටිමීටර් එකක ගැඹුරකදී රසදියෙන් ඇති කරන පීඩනය. 1 cm ගැඹුරකදී රසදිය මගින් ඇති කරන පීඩනය. සෙන්ටිමීටර් එකක ගැඹුරකදී රසදිය මගින් ඇති කරන පීඩනය තමයි රසදිය සෙන්ටිමීටර් එකක් කියලා අපි කියන්නේ. රසදිය සෙන්ටිමීටර් එකක් කියලා. එතකොට මට අරගන්න පුළුවන් 1 HG/cm පැස්කල් වලට හරවද්දි මෙහෙම. මේ සෙන්ටිමීටර් කියන එක මීටර් කරන්න 10 ඍණ 2කින් අපි ගුණ කරනවා. මේ 10 ඍණ 2කින් ගුණ කරේ සෙන්ටිමීටර් මීටර් කරන්න. එතකොට දැන් මෙතන සෙන්ටිමීටර් කියන එක එන්නේ මීටර් වලින්. මේ h දාලා තියෙනවා. උස. ඊළඟට දැන් පීඩනය කියන්නේ h/g නේ. මේ තියෙන h රසදියේ ඝනත්වයෙන් ගුණ කරනවා 13600. මේ තියෙන රසදියේ ඝනත්වය රෝ. මේ දාලා තියෙන රෝ රසදියේ ඝනත්වය. ඊළඟට ගුරුත්වජ ත්වරණේ 10න් ගුණ කරනවා. මේ තියෙන්නේ g.
ඔන්න ඔය ටිකින් ගුණ කරාම අපිට එනවා පැස්කල් වලින් පීඩනය. ස්රෝජී කියන්නේ මේ දාලා තියෙන ස්රෝජී ආදේශික රසදී සෙන්ටිමීටර් ස්රෝජී වලින් ඔහොම දාන්න පුළුවන්. ඒකෝර මේක මතක තියාගන්න රසදී සෙන්ටිමීටර එක පැස්කල් කරන්න නම් සෙන්ටිමීටර් මීටර් කරන්න 10 2කින් ගුණ කරන්න වෙනවා. රසදිය ඝනත්වය 13600න් ගුණ කරන්න වෙනවා. ගුරුත්වජ ත්වරණය 10න් ගුණ කරන්න වෙනවා. මේ දාලා තියෙන h rho g. එච්චරයි. ඊළඟට තව එකක් තියෙනවා රසදිය මිලිමීටර් කියලා. ඕක සංකේතවත් කරනවා hg mm එහෙම නැත්නම් mm sg කියලා. දැන් මේකත් ඔයගොල්ලෝ හරි සරලව දන්නවා. එහෙනම් රසදිය සෙන්ටිමීටර් වගේම තමයි රසදිය මිලිමීටර් එකක් කියලා කියන්නේ. මිලිමීටර් එකක ගැඹුරකදී රසදිය මගින් ඇති කරන පීඩනය. මිලිමීටර් එකක ගැඹුරකදී රසදියෙන් ඇති කරන පීඩනය. එහෙනම් හරි සරලව එකයි HGMM අරගන්න පුළුවන් පැස්කල් වලින් කොහමද? මේක ගුණ කරන්න ඕනේ 10 ඍණ 3න්. ඇයි 10 ඍණ 3න් ගුණ කරන්නේ? මේ තියෙන මිලිමීටර් ඕක මීටර් වලට හරවන්න මේ තියෙන H. ඊළඟට ඕක ගුණ කරන්න ඕනේ අර කලින් වගේම රසදිය ඝනත්වේ 13600. මේ රසදිය ඝනත්වය. ඊට පස්සේ ඔක ගුණ කරන්න ඕනේ 10 ගුරුත්වජ ත්වරණය. ඔය ඔක්කොගෙම ගුණ කරාම අපිට එන්නේ පැස්කල් වලින් ඒක. පැස්කල්. මේක එච්චර අමාරුවක් නේ. හරිද? ඊළඟට තවත් එකක් මේ ඔක්කොම එක වගේ නිසා මම මේක දිගට කියවගෙන යන්නේ. තවත් එකක් තියෙනවා ජල මීටර් කියලා. ජල මීටර් අපි ඔක හඳුන්වනවා ජල M කියලා. එතකොට ජල මීටර් එකක් කියලා කියන්නේ අර වගේම තමයි. දැන් රසදිය සෙන්ටිමීටර් එකක් කියලා කියන්නේ සෙන්ටිමීටරයකද ගැඹුරකදී රසදියෙන් ඇති කරන පීඩනය. එහෙනම් ජල මීටරයක් කියලා කියන්නේ මීටර් එකක ගැඹුරක මීටර් නේ ගැඹුරකදී ජලයෙන් ඇති කරන පීඩනය. මීටර එක ගැඹුරකදී. එහෙනම් ඔයගොල්ලන්ට තේරෙනවා මේක SI කරන්නේ. එකයි ජල මීටර් කියන එක කෙලින්ම එක අරගන්න තියෙන එක මුකුත් කරන්න ඕනේ කෙලින්ම යා ඉන්නේ මීටර වලින්ම තමයි. මේ h එක කෙලින්ම ඉන්නේ මීටර වල. ඊළඟට ජලයේ ඝනත්වය 1000න් ගුණ කරනවා. මේ තියෙන ජලයේ ඝනත්වය ρ. ඊට පස්සේ ගුරුත්වජ ත්වරණයෙන් ගුණ කරනවා. එතකොට එනවා පැස්කල් වල. ගුරුත්වජ ත්වරණය. එහෙනම් ජල මීටර් පැස්කල් කරන්න දැන් ජල මීටරනේ තියෙන්නේ. උස වෙනස් කරන්න ඕනේ නැහැ. පැස්කල් කරන්න ඝනත්වයෙන් ගුණ කරලා ගුරුත්වජ ත්වරණයෙන් ගුණ කරා නම් හරි. ඔය අපිට බහුලව හම්බ වෙන පීඩනය මනන ඒකක ටික විස්තරය චුට්ටක් දාගන්නකො. දැන් මේක හුරුව තියෙන්න ඕනේ SI වලට හරවන්න. SI එක වලට හරවන්න මේකේ හුරුව තියෙන්න ඕනේ. රසදිය මිලිමීටර් පැස්කල් කරන්න රසදිය සෙන්ටිමීටර් පැස්කල් කරන්න ඊළඟට ජල මීටර් ඔය හුරුව තියෙන්න ඕනේ. ඔක දාගන්න පටස් කාලා හරි සර්. ඊළඟට දාගන්න පොඩි ගානක්
යූනලයක බාහු දෙකට යූනලයක බාහු දෙකට රූපයේ පරිදි මිශ්‍ර නොවන ද්‍රව දෙකක් යොදා ඇත. ද්‍රව දෙකක් යොදා ඇත. ඉන් වම් බාහුවේ ද්‍රවයේ ඝනත්වය ρ1 වේ. වම් බාහුවේ ද්‍රවයේ ඝනත්වය ρ1 වේ. පොදු අතුරු මුහුණතේ සිට ද්‍රව දෙක H1 හා H2 උසවල් වලට පවතී. H1 හා H2 උසවල් වලට පවතී. දකුණු බාහුවේ ද්‍රවයේ ඝනත්වය සොයන්න. දකුණු බාහුවේ ද්‍රවයේ ඝනත්වය සොයන්න. මේ රූපය ඇඳගන්නු.
හරිද? හරි සර්. ඒ බලන්න මෙන්න මේක තමා පොදු වතුර මුහුණත කියලා. ඒ කියන්නේ ද්‍රව දෙකේම පොදු වෙච්ච මුහුණත තියෙන මෙතන. ද්‍රව දෙකටම. ඒතර මෙයා මට යට ද්‍රවය ρ1 කියලා හිතන්නත් පුළුවන් නැත්නම් අනිත් ද්‍රවය කියලා හිතන්නත් පුළුවන්. මම මෙතන අනිත් ද්‍රවය ρ2 කියලා අරගන්න. මේක ρ2. දැන් මේ උඩ වායුගෝලය තියෙනවා. එහෙනම් එතන පීඩනය 5 කියලා අරගමු වායුගෝල පීඩනය. එතකොට මෙන්න මේ මට්ටමේ පීඩනය මට අර වම් බාහුව සලකලා මෙතන පීඩනය අරගන්න පුළුවන්. P1 කියලා අරගත්තොත් උඩ වායුගෝල පීඩනය 5 ධන H⁴G. එතකොට H1 ρ1 G. ඔන්න වම් බාහුවේ පීඩනය. ඊට පස්සේ අර පොදු අතුරු මුහුණතේ දැන් මේ වම් බාහුවේ මං සැලකුවේ අර පොදු අතුරු මුහුණතත් එක්කම තියෙන මට්ටමයි. පොදු අතුරු මුහුණතත් එක්ක තියෙන මට්ටම. දකුණු බාහුවේ පොදු අතුරු මුහුණතේ පීඩනය මං P2 කියලා ගත්තොත් එතන ගන්න පුළුවන් උඩ පීඩනය 5 මේ ද්‍රව කඳෙන් ඇති කරන පීඩනයත් එකතු වෙන්න ඕනේ. එහෙනම් P2 සමානයි 5 ධන S2 ρ2G. මෙතන අපි දන්නවා එකම තිරස් මට්ටමේ එකම ද්‍රවය. දැන් මට මේ පොදු වතුර මුහුණත ඔන්නයි යට ද්‍රවය කියලා හිතන්න පුළුවන්. ඒතර පොදු වතුර මුහුණත කියන්නේ යට ද්‍රවය කියලා හිතන්න. මොකද මේක දෙන්නටම පොදු වෙච්ච එක්කෙනා ඕනේ පැත්තකට හිතන්න පුළුවන්. මම මෙතන පීඩනය ලියාගනිද්දී ලියාගත්තේ පොදු වතුර මුහුණත උඩ ද්‍රවය කියලා හිතලා. හරිද? මේක නේද වැට වගේ වැට දෙපැත්තටමයි තියෙන්නේ. ඒතර පොදු වතුර මුහුණත උඩ ද්‍රවය කියලා හිතලා පීඩනය ලියාගත්තා. දැන් මං හිතනවා පොදු වතුර මුහුණත යට ද්‍රවය කියලා. එතකොට යට ද්‍රවය නම් මේ එකම තිරස් මට්ටමේ පීඩන සමානයි. එහෙනම් එකම තිරස් මට්ටම එකම තිරස් මට්ටමේ එකම ද්‍රවය සමානයි. එහෙනම් ඔය P1 සමානයි කියලා ගන්න පුළුවන් P2ට. P1 කියන්නේ 5 ධන H1 ρ1G. ඔක සමානයි P2 කියන්නේ 5 ධන S2 ρ2G. 5 5 කැපිලා යනවා. එතකොට එනවා H1 ρ1G සමානයි S2 ρ2G කියලා. දැන් G ද G කැපෙනවා. එහෙනම් 2 කරගන්න පුළුවන් බෙදීම 2. හරිද? ඕකේ. තේරුණාද? මෙතන තර්ක දෙක පීඩන දෙපැත්තෙන් ලියාගත්තා. පොදු වතුර මුහුණතට අදාළව පීඩන දෙපැත්තෙන්ම ලියාගෙන ඒ දෙක සමාන කරන්න තියෙනවා. මොකද පොදු වතුර මුහුණතට එකම තිරස් මට්ටමේ එකම ද්‍රවයේ පීඩන සමාන නිසා. වැඩි වෙන්න ඕන. වාජනයක ද්‍රව දෙකක් දාලා තියෙනවා. නම් ඔයගොල්ලෝ දන්නවා යට තියෙන ද්‍රවයට තියෙන්න ඕනේ වැඩි ඝනත්වය. දැන් ඔය වතුරයි පොල් තෙලුයි ගත්තාම පොල් තෙල් උඩ පාවෙන්නේ වතුරට වඩා ඝනත්වය අඩු නිසානේ. යට ද්‍රවයට තියෙන්න ඕනේ වැඩි ඝනත්වයක්. උඩ ද්‍රවයට තියෙන්නේ අඩු ඝනත්වයක්. උඩ ද්‍රවයට තියෙන්නේ අඩු ඝනත්වයක්. අපිට නම් කියනවා පතුල දක්වා ගැඹුර සමග මෙයාගේ පීඩන විචලනය අඳින්නයි. ගැඹුර සමග අපි ද්‍රවස්ථිතික පීඩනය විතරක් ගමු. වායුගෝල පීඩනය නොසලකා හරිමු. ගැඹුර සමග ද්‍රවස්ථිතික පීඩනය
විචලනය අඳින්න. ගැඹුරත් එක්ක ද්‍රවස්ථිතික පීඩනය වෙනස් වෙන ප්‍රස්ථාරය අඳින්න තියෙන්නේ. මේ H ගැඹුර මේ ද්‍රවස්ථිතික පීඩනය P. අපි හිතමු මෙන්න මේ ගැඹුර H1 මේ ගැඹුර H2 උඩ ඉන්න යට රෝ1 යට තියෙන ද්‍රවය රෝ2 කියලා. අපි දන්නවා අනිවාර්යෙන් රෝ1ට වඩා රෝ2 වැඩි වෙන්න ඕන. රෝ1ට වඩා රෝ2 වැඩි වෙන්න ඕන. මේක මෙච්චරයි තර්කය. P සමානයි H රෝජීනේ. P සමානයි H රෝජී. ඒ කියන්නේ P සමානයි H කියලා ගන්න පුළුවන්. එහෙනම් ඔයාලට තේරෙනවා මේ H x අක්ෂයට අරගත්තොත් P ව y අක්ෂයට අරගත්තොත් රෝජී එන්නේ අනුක්‍රමණය වගේ තනි ද්‍රවයක් තිබ්බනම් x එක්ක තීරණය එන්න ඕනි මෙන්න මේ වගේ විතර. තනි ද්‍රවයක් තිබුණා නම් y සමානයි mx වගේ විතර. මෙතනත් එහෙම්මම තමයි මේ දෙකේම එන්න ඕනි y සමානයි mx වගේ විචලනයක්ම තමා. නමුත් වෙනසකට තියෙන්නේ h1 උසක් දක්වා තියෙන්නේ ඝනත්වය අඩු ද්‍රවය එතන ඉඳන් ඉතුරු h2 උස. කියන්නේ මුළු ගැඹුර එතකොට h1 ධන h2 ඝනත්වය වැඩි ද්‍රවය. එතකොට රෝ1 අඩුයි රෝ2 වැඩි නිසා අපිට පේනවා අඩු ඝනත්වයක් තියෙනවා නම් දැන් මෙතන අනුක්‍රමණයට ආවේ ඝනත්වෙත් එක්කනේ. මෙතන එතකොට අනුක්‍රමණය සමානුපාත වෙනවා ඝනත්වයට. එහෙනම් අඩු ඝනත්වයක් තියෙන ප්‍රස්ථාරයට අඩු අනුක්‍රමණයක් තියෙන්න ඕනේ. වැඩි ඝනත්වයට වැඩි අනුක්‍රමණයක් තියෙන්න ඕනේ. එහෙනම් මෙතන ප්‍රස්ථාරය එන්නේ පළවෙනි කොටස එන්නේ අඩු අනුක්‍රමණයකින් දෙවෙනි කොටස එන්නේ ඊට වඩා වැඩි අනුක්‍රම. පළවෙනි කොටස අඩු අනුක්‍රමණයකින් දෙවෙනි කොටස වැඩි අනුක්‍රමණයකින් එන්න ඕනේ. හරිද? උදාහරණ කියලා දාලා පොඩ්ඩක් උඩ රූපය ඇඳලා මේ විස්තරෙත් එක්ක ඔක දාගන්නකො. මේ වැඩේ තේරුණාද? එතකොට මෙතන එන්නේ y සමාන mx වගේ සරල රේඛාවක් ගැඹුරත් එක්ක උඩින්ම තියෙන්නේ. කියන්නේ මුලින්ම හම්බ වෙන්නේ ඝනත්වය අඩු එක්කිනා නිසා අපේ අනුක්‍රමණය අඩු වෙන්න ඕනි. දෙවෙනියට හම්බ වෙන්නේ ඝනත්වය වැඩි එක්කිනා නිසා අනුක්‍රමණය වැඩි වෙන්න ඕනි. ඔක දාගන්නකො ඉක්මනට.
මේකේ තියරි ටික හොඳ ගිය සතියේ අද කතා කරපු තියරි ටිකයි. මම මේකේ ගණන් කීපයක් අද හවසේදී අද දවල්ට එවන්නම්. දවල් කියන්නේ දැන් දවල්නේ හවසට එවන්නම්. ඒ ගණන් ටික පොඩ්ඩක් උත්සාහ කරලා තියෙන්න. අපි ඒ ගණන් ටික හිමීට ඩිස්කස් කරමු. දැන් මේකේ දැන් තියරි ටික ඔළුවට ගියාට මේක තම තියෙනවා ඉස්සරහට ඊට පස්සේ සෑහෙන්න මේ ගණන් හදන්න සමහර විට හිර වෙන්න ඉඩ තියෙනවා. ගණන් හදද්දී චුට්ටක් අමාරු වෙන්න ඉඩ තියෙනවා. අපි ඒක හිමීට ගණන් කීපයක් හදද්දිම තේරෙයි මහ ලොකු අමාරු ගණන් නෙවෙයි. හැබැයි මේකේ ඔය කතා කරපු ගණන් නම් දැන් මේ කතා කරපු උදාහරණ දෙකත් එක්ක එච්චර අපහසු වෙන්නේ නැහැ. ඒක නිසා මේ ඒ ටික ගැටලුවක් වෙන එකක් නැහැ. අපි මේ ගණන් ටිකක් හදමු. එතකොට හරියයි ඔක. මොකද්ද මං අද හවස් වෙද්දි ගණන් ටිකක් එවන්නම්. ඒක හදමු. ආයේ ඊළඟට මම අපි අදට මෙතනින් නවත්තලා මේ ඊළඟට ඕගොල්ලන්ට පුළුවන්ද බදාදා හරි බ්‍රහස්පතින්දා හරි බදාදා බ්‍රහස්පතින්දා දෙක සර් කීයටද? මේ උදේ පුළුවන් සර් 7:00 පුළුවන්. මං ගෲප් එකට පණිවිඩයක් තියන්නම්කෝ. බදාදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා ඔය දවස් තුනෙන් මේ 3-4 පොඩ්ඩක් බලමුකෝ. මේ මං අද එවන ගණන් ටික චුට්ටක් කියවලා try එකක් දෙන්න. පේසුරු තරන් නේද තියෙන්නේ ඔයගොල්ලෝ? ඔව් සර්. ඔව්. පේසුරු එකේ ගණන් කීපෙකුත් මං එවන්නම්. එතකොට පේසුරු එකේ මේ පිටුවයි අංකය එක මං එවන්නම් මේ දවස් 30 කොටසේ. ඒ ටිකත් පොඩ්ඩක් බලන්න. අපි එහෙනම් අදට ඉතින් නවත්තමු. හරි සර්.